කාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස පුනච පරං භික්ඛවේ භික්ඛු සද්ධාය සමන්නාගතෝ හෝති සීලේන සමන්නාගතෝ හෝති සුතේන සමන්නාගතෝ හෝති ඡාගේන සමන්නාගතෝ හෝති පඤ්ඤාය සමන්නාගතෝ හෝති තස්ස සුතං හෝති තාවතින්සා දේවා යාමා දේවා තුසිතා දේවා නිම්මාන රති දේවා පරනිම්මිත වසවත්තිනෝ දේවා දීඝායුකා වන්නවන්තෝ සුඛ බහුලාති. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත ගුණගරුක පින්නතුනි, මේ වස්සාන සමයයි තුන් ලෝකාග්‍ර සම්මා සම්බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා පළවෙනි වස්සාන කාලය තුල බරණැස ඉසිපතනාරාමේ වස් සමාදන් වෙලා එතෙන් පටන් අද වෙනතුරුත් ලෝකේ නොකැඩී නොබිඳී සිල්වත් ගුණවත් සුපේසල ශික්ෂාකාමී මහා සංඝරත්නය බුද්ධ ප්‍රඥාප්තියකට අනුව විනය ශික්ෂාපදයකට අනුව ලෝකේ ජීවත් වෙන ථේරවාද මහායාන කියන භික්ෂු සංඝයා පෙරවස් සමාදන් වෙන පුරපසළොස්වක පොහොය පහුවෙලා අද පළවෙනි දවස මේ වස්සාන සමයේ වස් ආරාධනා කරලා මහා සංඝයා වහන්සේලා තමන් ආරාමවල වස් සමාදන් කරවාගෙන අද පටන් එක දිගටම 3 මාසයක් සිල්වත් ගුණවත් සුපේසල මහා සංඝරත්නයට සිව්පසයෙන් අප උපස්ථාන කරලා ලෝකයේ මනුෂ්‍ය ජීවිතයකදී කරගන්නට පුළුවන් ලොකුම පින්කම සිද්ධ කරගන්නට 3 මාසයක් වත්පිළිවෙත් පුරන සමයක් තමයි මේ වස්සාන සමය. ඔබ දන්නවාද මිනිසෙක් හැටියට ඉපදිලා මිනිසෙක් හැටියට ජීවත් වෙලා මිනිසෙක් හැටියට මැරෙලා යනවා අවුරුදු 60-70ක කාලය තුලදී. පරමාවශ්‍ය ගෙවුවොත් වැඩිම වුණොත් අපට ජීවත් වෙන්න වාසනාව ලැබෙන්නේ ඉලක්කම් 2ක කාලයක්. ඉලක්කම් 3ක කාලයක් ජීවත් වෙන්න ලැබෙන්නේ කලාතුරකින් කෙනෙකුට. 100 පන්නලා ජීවත් වෙන්නේ කලාතුරකින්. ඔබ මොනතරම් ඔබේ වත්පොහසත්කම් ගැන ගණන් මිමි හැදුවත් ඔබේ ආයු කාලය ඉලක්කම් 2යි තියෙන්නේ. බණහන ඔබ මේ මැදිරියේ සිටින දායක දායිකාවනොත් ශ්‍රී ලංකාව පුරා විසිරී පැතිරී සිටින කෝටි 2යි ලක්ෂ 2ක ජනගහනයක් ඔබ දන්නේ නැතුව ඇති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව හරහා විකාශනය කරන මේ ධර්ම දේශනාව
ලෝකේ රටවල් 186ක් විතර කෝටි 850ක් විතර ජීවත් වෙන මේ පෘථිවි තලයේ විශාල පිරිසක් මේ මොහොතේදී මේ දේශනා කරන ධර්ම දේශනාව ලෝකේ බෞද්ධ අබෞද්ධ විශාල පිරිසක් ශ්‍රවණය කරනවා. හේතුව මොකද? ඇඟ සතුටු කරන්න බොහෝ දේවල් ලෝකේ හැමතැනම තියෙනවා. ඇඟ සතුටු කරන්න බොහෝ දේවල් තිබුණට මිනිස්යන්ට හිත සතුටු කරන්න ඉතුරු වෙලා තියෙන්නේ සද්ධර්මයේ විතරයි. ඇස් දෙකෙන් කොච්චර රූප බැලුවත් ඇහැ සතුටු කරනවා මිසක හිත සතුටු කරන්න බෑ. කන් දෙකෙන් කොච්චර ශබ්ද ඇහලා අහුවත් කන් දෙක සතුටු කරන්න පුළුවන්, නමුත් හිත සතුටු කරන්න බෑ. නහයෙන් ආග්‍රහණය කරලා දිවෙන් රස විඳලා හමෙන් ස්පර්ශ ලැබුවට පංචේන්ද්‍රයන් තෘප්තිමත් කළාට හිත තෘප්තිමත් කරන්න බෑ. හිත සතුටු කරන්න ලෝකේ ඥානවන්තයෝ පාවිච්චි කරන එකම ආයුධය, එකම මෙවලම තමයි කාලේන ධම්ම ශ්‍රවණං ඒතම් මංගල මුත්තමං, කාලේන ධම්ම සාකච්ඡා ඒතම් මංගල මුත්ත. මේ වස්සාන සමයේ ලෝකේ කිසි කෙනෙකුට නොලැබිච්ච වාසනාවක් ශ්‍රී ලාංකික බෞද්ධයන්ට ලැබිලා තියෙනවා. මොනවද? සෑම විහාරස්ථානයකම සෑම ආරාමයක් තුලම මේ වස්සාන කාලේ දින 90කටත් වඩා එක දිගට ධර්ම දේශනා, අටවිසි බුද්ධ පූජා මුළු ශ්‍රී ලංකාවෙන් බුදුරැස් විහිද වෙන සමය තමයි මේ වස්සාන කාලේ. ශ්‍රද්ධාවන්ත බෞද්ධයෝ අබෞද්ධයෝ බොහෝ සෙයින් දවස් ගණන්, සති ගණන්, මාස ගණන් මහා සංඝරත්නයත් එක්ක වස් සමාදන් වෙලා වස් ශික්ෂාපදේ ආරක්ෂා කරගෙන වසරේ වැඩිම පින්කම් කරන සමය තමයි වස්සාන කාලය. මේක බුදුරජාණන් වහන්සේ අනුදැනවදා. උන්වහන්සේ මහා සංඝයා වහන්සේට අනිවාර්ය කළා. සිල්වන්ත වුණත් දුස්සීල වුණත් කොතනක හෝ ඉන්න බුද්ධ පුත්‍රයන් වහන්සේලා සියලු දෙනා අනිවාර්යෙන් පෙරවස් සමාදන් විය යුතුයි. බැරිම වුණොත් පසුවස් සමාදන් වෙන්න කියලා මහා සංඝයා වහන්සේට අනකලා. වෙන මොකුත් නිසා නෙමෙයි, මේ වස්සාන සමයේ, සීතල සමයේ හිත රත් කරගන්න නැතුව, සිත නිවා ගන්නා වැඩපිළිවෙලකට ඒක රාශි වෙලා පින්ඩපාත යන්නේ නැතුව, මේ ගමන් දා ගන්න නැතුව, සියලු බාහිර වැඩවලින් අයින් වෙලා මේ වස්සාන කාලේ ආරාම තුලට එකතු වෙලා ප්‍රතිපත්ති පූජාවෙන් පූජෝපහාර ලබවන්න. ඒ නිසා රත්තරන් දෙමව්පියනි, බණ ටික අහන්න ඕන, නිදා ගන්න නෙමෙයි. අවදියෙන් බණ අහන්න ඕන. මොකද අවුරුදු 2600ක් ලංකාවේ මිනිස්සු නිදාගෙන තමයි බණ අහලා තියෙන්නේ. ඒක අපිට පේන්න තියෙනවා. ඔබ දන්නවාද අවුරුදු 2600ක් බණ කිව්වත් මේ රටේ මිනිස්සු ධර්මයෙන් වෙනස් වෙලා නැහැ. බණ අහලා හැදිච්ච අය අඩුයි. බණ අහන්නේ අපේ ආකල්ප සංකල්ප වෙනස් කරගන්න. ධර්ම ශ්‍රවණයෙන් විතරයි කුසල විපාකය, අකුසල විපාකය හඳුනා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. යා යුතු මඟ, නොයා යුතු මඟ වටහා ගන්න ලැබෙන්නේ. හේතුව ඵලය අපට තේරුම් ගන්න පුළුවන්කම ලැබෙන්නේ. එහෙමනම් මේ දුර්ලභ මනුෂ්‍යාත්මයේ තුලදී මේ ශ්‍රී ලංකාව වගේ පින් ඇති බෞද්ධ රටක ඉපදිලා, ඒ වගේම බෞද්ධ මව්පියන්ට දාව ඉපදිලා, බෞද්ධ පරිසරයක ඉපදිලා, මේ වගේ මුළු ලෝකයකට ධර්ම දානමය පින් කරගන්න, ධර්ම දානමය පිනක් කරන්න මේ අද ධර්මදේශනාවේ දායකත්වයේ දරන මේ පින්වතුන් මම හිතන්නේ සංසාරේ පුරාම මේ වගේ ධර්ම දානමය පින්කම් කළා ඇති. නැත්තම් කවදාකවත් මේ වගේ ලේසියෙන් පහසුවෙන් පිනක් කරන්න මිනිහෙකුට හිතෙන්නේ නැහැ. උසස් මනසක් තිබුණත් මිනිස්සුયો පංචේන්ද්‍රයන් පිනවන්නම බලනවා මිසක ලෝකයා සුවපත් කරන්නට ලෝකේ කරන්න පුළුවන් ලොකුම දානමය පින්කම තමයි ධර්ම දානමය පින්කම.
ඉතින් අද ධර්ම දේශනාවේ දායකත්ව විශාල ප්‍රමාණයක් එකතු කරගෙන බොහෝ දායක පිරිස් අද ධර්ම දේශනාවට මැදිරියට පැමිණිලා සාදුකාර දීදී මේ පින්කමට සහභාගී වෙන්නේ ඔබේ ජීවිතයේ ලබන ලොකුම පින්කම කරගන්න. ඒ නිසා අවධානයෙන් මේ ධර්ම ශ්‍රවණය කරන්න ඕන. මා ඔබට මතක් කළා දුර්ලභ මනුෂ්‍යාත්මයක් ලබන අපට අවුරුදු 60-70කින් ඔය ශරීරයේ පොළොවට පස් වෙනවමයි. මම ඔබට ශාස්ත්‍රයක් කියන්නම් අනිවාර්යෙන් ඔබ මැරෙනවමයි. කිසි කෙනෙක් මේ බණ අහන බණ කියන අපි කවුරුවත් ලෝකෙ ඉතුරු වෙන්නේ නැහැ. අපේ මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා භූතයන්ගෙන් හැදිලා තියෙන මේ ලස්සන ශරීරය උදේ හවස පිරිසිදු කරලා නොයෙකුත් විදිහෙන් ආටෝප කරලා අපි මේ පවත්වන ශරීරය අනිවාර්යෙන් ඔබේ ආයු කාලයේ අවසන් වුණ මොහොතේම දින 3ක් ඇතුළත ඔබේ ওই ශරීරය මේ මහ පොළොවට පස් වෙලා යනවා. එහෙම නැත්නම් දැන් රට පුරා ආදාහනාගාර හදලා තියෙනවා. තමන්ගේ ගමේ ආදාහනාගාරය තුළදී විනාඩි 45ක් ඇතුළත ඔබේ අලු ටික මැටි කලයකට ගන්නවමයි ඔබේ ඥාති. එක්කෝ ඔබ අලු වෙලා යනවා, එක්කෝ ඔබ පස් වෙලා යනවා. ඔබ මේ පවත්වන්නේ නොපවතින ශරීරයක්. එතකොට නොපවතින ශරීරයක් නම් අපි පවත්වන්නේ නොපවතින ශරීරය තුල අපි වැඩිපුරයෙන් පෝෂණය කරන්න ඕන ඇඟ නෙවෙයි, ඇඟ ඇතුලේ ක්‍රියාත්මක වෙන හිත. හේතුව මොකද? තිරිසම් പ്രേත අසුර නේරික කියන හතර අපායක ඉපදුනොත් කවදාකවත් හිත හදන්න බෑනේ. දැන් බලන්නකො තිරිසනුන්ට දන් දෙන්න පුළුවන්ද? සීල රකින්න පුළුවන්ද? බණ භාවනා කරන්න පුළුවන්ද? බෑ. දිව්‍ය ලෝකවල ඉපදුනොත් සදිව්‍ය ලෝකවල දන් දෙන්න බෑ. සීල් රකින්න බෑ. භාවනා කරන්න බෑ. බ්‍රහ්ම ලෝක 16ක් තියෙනවා. බ්‍රහ්ම ලෝකවල ඉපදුනොත් දන් දෙන්න බෑ. සීල් රකින්න බෑ. භාවනා කරන්න බෑ. භාවනා සමාධියක් හදාගත්තොත් ඒ සමාධිය තුළ හිර වෙලා ඉන්න මිසක එතනින් එහාට වැඩි දියුණු කරන්න බෑ සිත. හතර අපායේ කරන්න බැරි, දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝකවල කරන්න බැරි, මනුෂ්‍ය ලෝකේ පමණක් කරගත හැකි ඒට පහසුකම් තියෙන එකම තැන තමයි මිනිසාත්. ඒ නිසා තමයි සම්මා සම්බුදුවරු මනුෂ්‍ය ලෝකෙමයි උපදින්නේ. සියලු කෙලෙසුන් නැසූ මහරහතන් වහන්සේලා මනුෂ්‍ය ලෝකේ ඉපදිලා තමයි සසර දුක් කෙලවර කරගෙන තියෙන්නේ. හේතුව මොකද? මනුෂ්‍යාත්මය තුලගේ තමයි සද්ධර්ම ශ්‍රවණය කරන්න පුළුවන්. මනුෂ්‍යාත්මය තුලදී පමණයි ධර්මයේ දකින්න, ධර්ම සාකච්ඡා කරන්න පුළුවන්. සද්ධර්මයෙන් තමයි පුද්ගලයාගේ ආකල්ප සංකල්ප වෙනස් වෙන්නේ. සිතුම් පැතුම් වෙනස් කරන්නේ. කෑමෙන් වෙන වෙන දේවල් වලින් ශරීරයේ හැඩතල වෙනස් කරගත්තට ඇඳුම් පැළඳුම් වලින් හිතේ හැඩතල වෙනස් කරගන්න පුළුවන්. හිත දෙස බලලා ධර්මාවබෝධයකින්ම. මා මතක් කළේ මේ වස්සාන සමයේ මේ වගේ ධර්ම දානමය පින්කම සිද්ධ කරගන්න කෙනෙකුට ලැබෙනවා නම් ජීවිතේ මනුෂ්‍යාත්මයක් තුළ කරන ලොකුම දානමය පින්කම තමයි ධර්ම දානමය පින්කම. බුදුරජාණන් වහන්සේ එක තැනක අනුදැන වදාරනවා, මහණෙනි චෛත්‍ය දසදහසක් කරවා. ශාරීරික ධාතුන් වහන්සේලා තැන්පත් කරන චෛත්‍ය දසදහසක් කරවා කොත් පළඳවා සම්බුද්ධ ශාසනයට පූජා කරනවට වඩා වටිනාම පූජාව තමයි අෂ්ටපරිස්කාර පූජාව. මේ අටපිරිකර මහ පොළොවේ ඉඳලා අහස උසට කන්දක්සේ ගොඩ ගහලා ගිරිබණ්ඩ පූජාව කියලා එකට කියන්නේ. ගිරිබණ්ඩ පූජාව කියන්නේ කන්දක්සේ පිරිකර ගොඩ ගහලා අටපිරිකර ගොඩ ගහලා පූජා කරනවට වඩා, චෛත්‍ය දසදහසක් කරවා කොත් පළඳවා ශාසනයට පූජා කරනවට වඩා, අටපිරිකර කන්දක්සේ පූජා කරනවට වඩා මහත්ඵල මහානිසංස ලැබෙන එකම කුසලයේ තමයි ධර්ම දානමය කුසලය. අද මේ දායක මහත්තුරු නෝනා මහත්තුරුන්ට ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව හරහා ඒ සිද්ධ කරගන්න ලැබෙන්නේ ලෝකේ වටිනාම පින්කම්.
තව සුළු දෙයක් මතක් කරන්න ඕන අපේ ශ්‍රී ලංකාව තුළ ජීවත් වෙන ප්‍රේක්ෂකයන්ටත් ධර්ම ශ්‍රවණය කරන අයටත් ලෝකේ පුරා ඊටාම ගෞරවයෙන් බණ අහනවා. මට දවසකට ලිපි සහ දුරකථන රාශියක් ලැබෙනවා ගුවන් විදුලිය හරහා මා දේශනා කරන ධර්ම දේශනාවල් වැඩිපුර ශ්‍රවණය කරන්නේ ලංකාවේ අයට වඩා පිට රටවල. මොකද ටිකක් උගත් අය පිට රටවල පදිංචි වෙලා ඉන්නවා. අනිත් එක ලංකාවේ මිනිස්සුන්ට වඩා විවේකයක් තියෙනවා පිට රට අයට බණ අහන්න. මොකද අන්තර්ජාලය හරහා ඒගොල්ලෝ අනිත් සියලු දේට වඩා බණ අහන්න කැමති. මොකද මමත් විදේශ සංචාරවල යන නිසා දන්නවා ලෝකේ සෑම රටකම ඉන්න ශ්‍රී ලාංකික බෞද්ධයෝ අනිත් මොනවා ඇහුවේ නැතත් බණ ටික නම් පටිගත කරගෙන හෝ අහනවා. බොහෝ ධර්මදේශනාවල දායකත්වයක් මට ලැබෙන්නේ පිටරට ඉන්න දායක දායිකාවන්ගේ දෙමව්පියන්ට පින් පිණිස ධර්මදේශනා කරා. මා ලෝකේ පුරා සැදී පැහැදී මේ මොහොතේ ගෞරවයෙන් බණහන මේ වස්සාන කාලේ පළවෙනි දවසේ අද බණහන ඔබ සියලු දෙනාට මතක් කරන්නේ සාමාන්‍යයෙන් ශ්‍රී ලාංකිකයෝ හැටියට අපි දන්නවා පුනර්භවයක් තියෙනවා කියලා. නැවත ඉපදීමක්. බෞද්ධයෝ අපි කවුරුත් පිළිගන්නවා. මේ දුර්ලභ මනුෂ්‍යාත්මයක උපදින අපි හිතමු අපි ප්‍රාර්ථනා කරන්නේත් අපි කල්පනා කරන්නේත් අපට නිදුක් නිරෝගී දිගාසිරි සම්පත් ඇති ජීවිතයක් ලැබේවා කියලා. ඒකට මිනිසෙකුගේ පරමාවශ්‍ය හැටියට හඳුන්වන්නේ අවුරුදු 80ක්. බුදුරජාණන් වහන්සේත් පරමාවශ්‍ය වළඳපු උත්තමයන් වහන්සේ නමක්. අවුරුදු 80ට වඩා හිටියත් පොඩ්ඩක් කරදරයි. 80ට කලින් මරුණත් පොඩ්ඩක් කරදරයි. මිනිස්සෙකුට තමන්ගේ වැඩ ටික කරගෙන සැනසille මැරෙන්න හොඳම වයස තමයි අවුරුදු 80. අවුරුදු 80 පැන්නොත් කක්ක පෙරාගෙන මුත්‍රා පෙරාගෙන තව කීප දෙනෙකුට වදයක් වෙනවා අපේ ජීවිතේ. අවුරුදු 80ක් හැටියට අපි ගත්තොතින් දල වශයෙන් අපි දින 27000ක් විතර ජීවත් වෙනවා. ඔබ මේ මනුෂ්‍ය ලෝකයේ අවුරුදු 80ක් ජීවත් වුණොත් දින වශයෙන් ගත්තොත් දින 27000ක් විතර ඔබ ජීවත් වෙනවා. ඔබ දන්නවා බෞද්ධයන් හැටියට ගමේ පන්සලක ස්වාමීන් වහන්සේ නමකට වස් ආරාධනා කරලා වස්සාන කාලයේ 3 මාසයක් සිල්වත් ගුණවත් සුකේසල ශික්ෂාකාමී බුද්ධ පුත්‍රයන් වහන්සේලාට මහා සංඝරත්නයේ සිව්පසයෙන් අපෝපස්ථාන කරලා කටින පින්කමක් කරගන්න පුළුවන් වෙන්නේ වසරකට එකම වතාවයි. අටපිරිකරත් එක්ක සාංගික දාන දෙන්න පුළුවන් දවස් 365. අටවිසි බුද්ධ පූජා, බෝධි පූජා ඕන දවසක ඕන වෙලාවක කරගන්න පුළුවන් වෙන පූජාවල්. හැබැයි මිනිස්සෙකුට කටින චීවර පූජාවක් කරගන්න ලැබෙන්නේ එක විහාරස්ථානයක වසරකට එක දවසයි. දැන් මම මේ කියන දේ හොඳට අහගෙන ඉන්න ඕන. ඔබ ඊටාම උනන්දුවෙන් ආශාවෙන් තෘෂ්ණාවෙන් ඔබේ ජීවිතේ හරි හම්බ කරපු බොහෝ දෙහෙපළ ඇති. ගේ දොර ඉර කඩන් යාන වාහන ඒ වගේම හම්බ කරපු සල්ලි ඔබේ ආරක්ෂාව සඳහා ස්ථිර ඩිපොසිට් එකක් දාලා ස්ථිර තැන්පතුවක් දාපු සල්ලි ඇති. තව නොයෙකුත් ස්ථාවර තැන්පත් ඇති ඔබලා හම්බ කරපුවා. හැබැයි කටින් එනකන් ඔබ හම්බ කරත් සල්ලි කටින් එනකන් හම්බ කරත් කටින් උතුරනකන් හම්බ කළත් හක් ගාලා හුස්ම ටික හිර වෙනකොට ඔබ හම්බ කරපු එක සතයක්වත් ඔබට ඊළඟ ආත්මයට ගෙනියන්න බෑ. ඔබ දැකලා තියනවද ලෝකේ ඉන්න ලොකුම සල්ලිකාරයා මැරුණත් හක් ගාලා මැරෙනකොට එක රුපියලක්වත් හක්කේ තියාගෙන ගියා කියලා ආරංචියක් තියනවද කවුරුවත්? හම්බ කරපු සල්ලි වලින් එක රුපියලක්වත් හක්කේ ඇතුලේ තියාගෙන මැරුණයි කියලා ආරංචියක් නැහැ. ඉරහඳ තාරක අත ගන්න තරමට මහා උගත්කම් තිබුණත් මැරෙනකොට උපාධි තොප්පිය දාගෙන මැරුණයි කියලා ආරංචියක් තියෙනවා. අධ්‍යාපන සුසුකම් එක මැරිලා ගියයි කියලා. නැහැ. මම මේ කියන දේ බණට ඉස්සෙල්ලා හොඳට අහගන්න.
අවුරුදු 80ක් ඔබ ජීවත් වුණොත් දින 27000ක් විතර ඔබ ජීවත් වෙනවා. ලෝකයේ ශ්‍රේෂ්ඨම කුසල කර්මය තමයි කඨින චීවර පූජාව. මනුෂ්‍යාත්මයක මිනිසෙක් වෙලා ඉපදුනොත් කඨින චීවර පූජාවක් සිද්ධ කර ගැනීම මහත්ඵල මහානිසංස ලැබෙන පින්කම. මොකද ආරපතේ චක්කවර්ති සිරින් ලැබේ. ඉදි කටුවක් චීවරයකට ගහන වාරයක් ගානේ මහණෙනි සක්විති රාජ සම්පත් ලබන්න මේ කඨින චීවර පූජාව හේතු වෙනවා. ඒකට කඨින චීවරයකට ඉදි කටු වාර කීයක් ගහනවද මැෂින් එකේ ගැහුවත් අතින් මැහුවා. තුන් ලෝකාග්‍ර බුද්ධියකින් අපි වගේ O level බුද්ධියකින් නෙමෙයි බණ කිව්වේ. අපි වගේ A level බුද්ධියකින් නෙමෙයි පිළිගත් විශ්වවිද්‍යාලයෙන් ගන්න උසස් අධ්‍යාපනයකින් නෙමෙයි බණ කිව්වේ. තුන් ලෝකාග්‍ර බුද්ධියකින්. මනුෂ්‍යයන්ට දෙවියන්ට බ්‍රහ්මයන්ට මේ තුන් ලෝකේටම අග්‍ර බුද්ධිඵලයක් ලබාගත් සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ වයස අවුරුදු 35 දී ලෝකයාට කියනවා මහා කරුණාවෙන් මහා මෛත්‍රියෙන් මනුෂ්‍යාත්මයක් තුල සද්ධර්ම අවබෝධයක් ලබාගෙන කර්මයේ කර්ම විපාකයේ තේරුම් අරගෙන අකුසලයේ අකුසල විපාකයේ කුසලයේ කුසල විපාකයේ තේරුම් අරගෙන හේතුව ඵලයේ තේරුම් අරගෙන යමෙක් දුර්ලභව ලැබිච්ච මනුෂ්‍යාත්මයක් තුල මේ වගේ වස්සාන කාලයක භික්ෂුන් වහන්සේ නමකට වස් ආරාධනා කරගෙන වස් සමාදන් කරවගෙන 3 මාසයක් අපෝපස්ථාන කරලා කඨින චීවරයක් පූජා කරගන්න ලැබුණොත් මිනිස් ආත්මයක ලබන ලොකුම කුසලයේ කඨින චීවරයක් පූජා කරගන්න පුද්ගලයා උපදින ආත්මවල කිසිම ආත්මයක දුගතියකට වැටෙන්නේ නැහැ. හතර අපායට වැටෙන්නේ නැහැ. සුගතියකම උප්පත්තිය ලබන්නට කෙලවර සක්විති රාජ සම්පත් ලබන්නට සක්විති රාජ සම්පත් කියලා කියන්නේ හිතුව පැතුව සම්පත් ලබන්නට ඒ කඨින චීවර පූජාව උපකාර වෙනවා කියලා. මම දැන් මේ මෙදිරින් අයගෙන් අහන්නේ අත උස්සලා මට උත්තරයක් දෙන්න. මං ඇහුවොත් ඔබේ මේ වයස වෙනකොට ඔබ මේ දුර්ලභ කඨින චීවර පූජාව අවුරුදු කීයක් කරගෙන තියනවද කියලා ඇහුවොත් ඔබ මිනිස්සු හැටියට දින 27000ක් විතර ජීවත් වෙනවා. ඔය හම්බ කරපු සල්ලි වලින් කොත්ත රොටි කන්න, පීට්සා කන්න, චිකන් කන්න, මාළු කන්න, සත්තුන්ගේ බොකු බඩවල් කන්න මොන තරම්නම් සල්ලියක් වියදම් කරලා ඇද්ද? ඔබේ නිර්වත වහගන්න ඔබ කැමති ඔබේ හිත කැමති ඇඳුම් පැළඳුම් මොන තරම්නම් ගෙනල්ලා ගොඩ ගහලා අඳින්නේ නැද්ද? ඔබේ සිතේ අවශ්‍යතාවයන් ඉෂ්ට කරගන්න ආශාව තෘෂ්ණාව හිත සතුටු කරගන්න හිතේ තියෙන ආශාවල් තෘෂ්ණාවල් සන්තරපණය කරගන්න ඔබ මොන තරම්නම් හම්බ කරපු ධනස්කන්ධයක් විය පැහැදම් කරලා ඇද්ද? නමුත් සසර පුරා සක්විති රාජ සම්පත් ලබලා දෙන උපනුපන්නාත්මයක දුගතියක උප්පත්තිය ලබන්නට ඉඩ නොදී සුගතියකම උප්පත්තිය ලබවන්නට ඔබට ලෝකේ කරගන්න පුළුවන් වටිනාම පින්කම කඨින පින්කම කියලා බුදුහාමුදුරුවෝ ශ්‍රී මුඛයෙන් දේශනා කොට වදාළා. ඔබ දැන් ඔබේ පපුවට තට්ටු කරලා අහන්න මම කඨින චීවර පින්කම් කීයක් කරගෙනද? අවුරුදු 80ක් ජීවත් වුණොත් ළමයෝ අපිට අවුරුදු 80ට කඨින පින්කම් කීයක් කරන්න පුළුවන්ද? 80යි. නේද? මනුස්ස ජීවිතයේ අවුරුදු 80ක් ජීවත් වුණොත් කඨින පින්කම් 80ක් කරගන්න පුළුවන්. 80 වෙනොත් ඉතින් අවුරුදු 20ක් විතර යනකම් ළමා කාලේනේ. ඒ කාලේ චීවරයක් පූජා කරගන්න වත්කමක් නැහැ තනියම. අපි 20 කපලා දාමුකෝ. 80න් 20ක් කපුවොත් 60යි තියෙන්නේ. 60ට දැන් 60න් පස්සෙත් ඉතින් සිහි කල්පනාවකින් නෙවෙයි පින්කම් කරන්නේ. ඔය කරන්න තියෙන දෙතිස් කෙලියම කරලා තමයි නාකි වෙනකොට සමහරු පන්සල් ඇතුළට රිංග ගන්න. නිවන් යන්න නෙවෙයි මැරෙන්න තියෙන බයටයි ගොඩක් අය පින්කම් කරන්නේ. මරණයට තියෙන බයයි ඊළඟ ආත්මයට ගිහිල්ලා මොනවා වේද කියලා තියෙන. මොකද කරපු දේවල් මේ මිනිස්සු දන්නව හදවතින්ම. සත්ව ඝාතනය කළා මස් මාංශ සත්තුන්ගේ බොකු බඩවල් කාලා ආය සංසාරේ මිනිස් ආත්මයක් නොලබන තැනට පළවෙනි ශික්ෂාපදේ කඩාගෙන තියෙන ගොඩක් අය බන අහ
අදින්නා දානා වේරමණී කිය බුදුහාමුදුරු ඉදිරියේ පිට කිව්වට සමහරු ජීවිත කාලෙම හොරකම් කරපු එකමයි කරලා තියෙන්නේ. කාමේසු මිච්ඡාචාරා කියලා බුදුහාමුදුරු ඉදිරියේ කිව්වට පරපුරුෂ සේවනයේ පර ස්ත්‍රී සේවනයේ සත්තුන්ටත් වඩා කරගෙන තියෙන සමහර. බුදුරජාණන් වහන්සේගේ අඩවන්නු දෙනෙතින් බලාගෙන ඉන්න අපි දිහා බුදුහාමුදුරන්ගේ ඉදිරියේ මුසාවාදා කියලා ශික්ෂාපදේ සමාදන් වුණාට සමහරුන්ගේ හකු ගෙවිලා තියෙන්නේ දත් ගෙවිලා තියෙන්නේ බොරු කියලාමයි. බුදුරජාණන් වහන්සේගේ අඩවන්නු දෙනෙතේ ඉදිරියේ උදේ හවස බුදුන් වන්දට සමහර උදේ හවස මත් වතුරට පුරුදු වෙලා සුරාමේරේ මජ්ජපමා දට්ටානා කියාම සමහරු කියනවා මම නම් මද වශයෙන් ගන්න මද පමණින් ගන්න කියලා භාගෙට ගන්නවා. සමහරු සම්පූර්ණ ගාලා ගෙදර කක්ක පෙරාගෙන මුත්‍රා පෙරාගෙන තමයි සමහර එක්සිකියුටිව් මට්ටමේ අයත් ඊවල වලට එන්නේ. සමහරුන්ට බීම නැත්තම් කක්ක යන්නේ නැහැ කියලා කියනවා, බීම නැත්තම් නිින්ද යන්නේ නැහැ කියලා කියනවා, මත් වතුර නැත්තම් ආහාර දිරවන්නේ නැහැ කියලා කියනවා. බොහෝ ලෙඩ දුක් වලට අපේ රටේ බෞද්ධයෝ මත් වතුරමයි ගන්න. මරණයට බොනවා, මඟුලට බොනවා, උපන්දින සාදයට බොනවා, සතුටට බොනවා, දුකට බොනවා, හැම දෙයකටම මේ පස්වෙනි ශික්ෂාපදේ කඩා ගන්නවා. එතකොට මුළු පණ ඇති කඳ කයේ හයිය ඇති සිහිනුවන තියෙන කාලේ පංච දුෂ්චරිතේම යෙදිලා නාකි වෙනකොට පන්සල් වලට රිංගුවාට සුදුරේදී යන්දට නිවන් යයි කියලා හිතනවද කවුරුවත්? කවදාකවත් සිල් බින්දගෙන නිවන් යන්න බෑ. බුදුහාමුදුරු දේශනා කළා දාන සීල භාවනා ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා කරන්න. ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා කරන කෙනාට ලැබෙන ආනිසංසය තමයි සීල සමාධි ප්‍රඥා. එතකොට සීලය වැඩි වෙන්න තමයි සමාධිය වැඩි දියුණු වෙන්නේ. සමාධිය වැඩි වෙන්න තමයි ප්‍රඥාව ඇති වෙලා කර්ම විපාකයේ තේරෙන්නේ. මම දැන් ඔබෙන් අහුවා ප්‍රශ්නයක්. ඔබේ වයසේදී ඔබ කටින පින්කමක් තනියම කරගෙන තියනවා කියලා අත උස්සන්න බලන්න කවුරු හරි. මේ මැදිරියේ ඉන්නේ එකම එක්කෙනයි. දෙන්නයි. මම මේ කියන්නේ බොරු කියන්න එපා. නැත්තම් අනුන්ගේ පින්කමකට සහභාගී වීම කටින පින්කමක් නෙවෙයි. Taman තනියම කටින චීවර පූජාවක් කරගන්න ලැබුණොත් ඒක මහා වාසනාවක්. මම මේ ප්‍රශ්නේ මැදිරියෙන් විතරක් නෙවෙයි මුළු ලංකාවෙම මුළු ලෝකෙම ඇහුවේ. ඔබේ උගත්කම ගැන ඔබ මෙනෙහි කරන්න. ඔබ තියෙන තනතුරු තානාන්තර ගැන ඔබට මෙනෙහි කරන්න. ඔබේ පෞල් පසුබිම මෙනෙහි කරන්න. ඔබේ තියෙන උගත්කම්, වත්පොසත්කම්, ඔබට තියෙන ලොකුකම්, මහාන් තත්ත්වකම් කෙලවරක් නැතුව අපේ රටේ මිනිසුන්ට තියෙනවනේ. මේ රේඩියෝ එකේ බණ අහන ගමන් අමිතානන්ද ආඳුරු කියන දේ ඔළුවට දාගන්න. මොන ලොකුකම් මොනලහ මහාන් තත්ත්වකම් තිබුණත් ඔබ කටින චීවරයක් පූජා කරගෙන නැත්නම් මේ මිනිස් ආත්මය තුළදී ඔබට ලැබුණු වාසනාවන්ත අවස්ථාවක් මග හැර ගැනීමක් බවට පත් වෙනවා. මා දැන් කල්පනා කරලා ඔබට මේ කියන්න හදන්නේ වටිනාම සූත්‍ර දේශනාවක්. මං කිය දින 27000ක් ජීවත් වෙන ඔබ ලෝකේ වටිනාම පින්කම කරගෙන තියනවද නැද්ද? මහා ලොකු දෙයක් නෙවෙයි. 3 මාසයක් සංඝයාට උපස්ථාන කරලා කටින චීවරය පූජා කරගන්න මහා ලොකු ගණන් යන්නේ. අද කටින පින්කම් කරන්න නෙවෙයි අමාරු වෙලා තියෙන්නේ. කටින පෙරහැරවල් කරන්නයි අමාරු වෙලා තියෙන්නේ. ඒවා බුදුහාමුදුරන් දැනවදාරේව නෙමෙයි. අලි ගේන්න, නැට්ටුව නට්ටවන්න, නැච්ච ගීත වාදිත විසුග දර්ශන කියනවා තහනම් කරලා තියෙන්නේ බුදුහාමුදුර. ශික්ෂාපදයකින්. අද කටින පින්කම් කරලා කරන්නේම සිල් බිඳ ගැනීමක්, සිල් විනාශ කර ගැනීම. කටින චීවරයක් පූජා කරගන්න මහ ලොකු වියදමක් යන්නේ. මා ඉන්න ආරාමේ පහුගිය දවස්වල අවුරුදු 23ක ළමයි ගෑනු ළමයි තමයි කටින චීවර කරේ. අම්මයි තාත්තයි දෙන්නම එකතු කරගෙන. අදාහ ගන්නවත් බෑ එහෙම සිතුවිලි කොහොමද එන්නේ කියලා. මල්ලි මාසෙකට සිගරට් බොන සල්ලි වලින් අරක්කු බොන සල්ලි ටිකක් මාසයක් එකතු කරා නම් ඕනම ගිහියෙකුට පුළුවන් කටින චීවර 5ක් පූජා කරගන්න. නමුත් ඒ පැත්ත ඇයි අපිට හිතෙන්නේ නැත්තේ? ඊළඟ භවයක් ගැන අපටම විශ්වාසයක් නැහැ. සංසාර ගමන ගැන අපටම අවබෝධයක් නැහැ. කොයි මං කිව්වේ අවුරුදු 2600ක් බණ ඇහුවත් බණ අහන අපේ හිතේ තවමත් හේතුඵලය ගැන විශ්වාසයක්. කර්මඵලය ගැන විශ්වාසයක්. අකුසලයේ අකුසල විපාකයක්, කුසල කුසල විපාකයක් තියෙනවා කියලා අපට නොදන්න නිසා, නොතේරෙන නිසා, මෝහයෙන් අන්ධ වෙලා ඉන්න නිසා අපට ධර්මයේ ඇහුවත් ධර්ම අවබෝධය කරගන්න බැරි වෙලා තියෙනවා.
මා අද ඔබට දේශනා කරන්න යන සූත්‍රය ඊටාම වටිනා සූත්‍ර දේශනාවක්. මේ සූත්‍ර දේශනාව තියෙන මජ්ක්‍ධිම නිකායේ තතිය භාගයේ උපරිපන්නාසකේ අනුපද වර්ගයේ 10 වෙනි සූත්‍රය තමයි සංඛාර උප්පත්ති සූත්‍රය. මම ඔය නම් ටික කිව්වේ මොකද නැත්තම් අමිතානන්ද හඳුනනට හිතන බණ කිව්වා කියලා හිතනවා සමහර. මොකද මේ ලංකාවේ බණ අහනවට වඩා බණ කියන හඳුනනට බැන ඉන්න මිනිස්සු තමයි වැඩි. ඕනතරක බලන්න. අද තුනුරුවන් සරණ යන මිනිස්සු නෑ ලංකාවේ. බොහෝ විට ඉන්නේ ලංකාවේ හාමුදුරුවෝ සරණ යන අය. සමහරු කියනවා මං අහන්නේ අර හාමුදුරන්ගේ බණ විතරයි. මම නම් අහන්නේ මම නම් යන්නේ අහවල් පන්සලට විතරයි. මම නම් අහන්නේ අහවල් ස්වාමීන් වහන්සේ එයාලා මේ තුනුරුවන් නෙවෙයි සරණ යන්නේ. ඒක ඇතුලේ ආශාවෙන් තෘෂ්ණාවෙන් බණටත් බැඳිලා බණටත් උපාදාන වෙලා අහන බණ තේරුම් ගන්නේ නැතුව ඒ පස්සේ යනවා. දැන් සමහරු යනවා අනුරාධපුරේ ඉඳ ඒ ස්වාමීන් වහන්සේ අනුරාධපුරට ගියොත් ඒගොල්ලොත් යනවා අනුරාධපුරේ. ඒ ස්වාමීන් වහන්සේ සෝමාවතියට යනවා කියලා පෝස්ටර් එකක් ගැව්වොත් ඒ අනිත් මිනිස්සුත් ඔක්කොම බෝතලයකට වතුර බෑගයක වතුර බෝතලයක්ත් දාගෙන බෑග් එකත් අරගෙන දුවනවා සෝමාවති. මං ගියේ යන්න එපා කියලා නේ. තුනුරුවන් සරණ යන අයට ගෙදරිනත් පින්කම් කරන්න පුළුවන්. හාමුදුරුවෝ සරණ යන අයට ඔය මරණකම්ම එහෙම ඇවිද ඉන්න පුළුවන්. ඒ සාරතරන් දෙමව්පියනි ඔබේ මොලේ මොහොතකට අවදි කරන්නයි මේ ධර්ම දේශනාව කරන්නේ. මොකද මා නිතරම උත්සාහ කරන්නේ මිනිස්යාගේ දැනුම වැඩි දියුණු කරන්න. මොකද දැනුමක් නැති පුද්ගලයෝ කවදාකවත් ප්‍රතිපත්ති රකින්නේ නැහැ. මොකද කර්මයේ විපාකේ තේරෙන්නේ නැත්නම් හැමදාම බණ අහා පව් කරනවා. දැන් බලන්නකෝ හැමදාම උදේ හවස බණ අහනවා. දැන් නම් රැය එළියනකොනුත් බණ තියෙනවා. බණ අහනවා හක්කේ බුදුරැස් බොක්කේ දඩමස්. අලුවම මස් වැද්දෝ වගේ තුන් වේලටම සත්තුන්ගේ බොකු බඩවල් කණ්ඩ මොන නැත්තම් නිින්ද යන්නේ නැහැ. සමහරු කියනවා පරිප්පු ඇල්ලුතුරු වගේ. එළවලු ඇල්ලුතුරු වගේ. අනේ පුතේ නැද්ද බං කුණු රහට මොකුත් කන්න. සංසාරේ සත්තුන්ගේ බොකු බඩවල් කාලා ඒ පුරුද්ද මනුෂ්‍යාත්මය ආවත් සත්තුන්ගේ බොකු බඩවල් ඕනමයි කන්න. නැත්තම් නිින්ද යන්නේ. ගලොම උදයාස පොල් තෙල් ගිනි තියනවා බුදුහාමුදුරු ඉස්සරහා අනුන්කෝරු ගිනි තියනවා දුම් අල්ලනවා මොනර පිල්ල වටව වනවනවා කපුරු පත්තු කරන ඔක්කොම කර බුදුන් වැඳ සිල් බිඳ ගන්න. මංගී බුදුන් වැඳ හොරකම අඩු වෙලා නැහැ ලංකාවේ. කාම මිත්‍යාචාරය එන්න වැඩි වෙලා. අද හැම පවුලකම කැණි මණ්ඩලටත් ගිනි අරගෙන තියෙන ගෙවල් වල පවුල් අවුල් වෙලා තියෙන සාර ධර්ම විනාශ වෙලා තියෙන්නේ. මේ රටේ ගුණ ධර්ම සාර ධර්ම කියනවා ඔක්කොම විනාශ වෙලා තියෙන්නේ. මොනවා නිසා නෙමෙයි. තුන්වෙනි ශික්ෂාපදයයි පස්වෙනි ශික්ෂාපදයයි නිසා. වල්කමයි බේබදුකමයි නිසා තමයි පවුල් ගිනි අරන් තියෙන්නේ. ගෑනිට මිනිහා පෙන්වන්න බෑ, මිනිහාට ගෑණි පෙන්වන්න බෑ. දරුවන්ට දෙමව්පියෝ ලංකාවේ සමහර පවුල් දරුවන්ට තිත්ත වෙලා. අපිටම කියනවා අපේ හාමුදුරනේ අපිට වඳින්න පුළුවන් අම්මා කෙනෙක් නෙවෙයි ඉන්නේ ළමයි කියන්නේ. අවසර වඳින්න පුළුවන් තාත්තා කෙනෙක් නෙවෙයි අපිට ඉන්නේ. ඒ තරමටම සිල් බිඳගෙන තියෙනවා සමහර අය. මම මතක් කරන්නේ මේ තරම් බණ කියන රටකත් අපිට හැදෙන්න බැරි වෙලා තියෙන්නේ අපි බණ අහා සිල් බිඳ ගන්න જાතියක්. හැමෝම නෙවෙයි කොටසක් ඉන්නවා සිල් රැකගත්ත අය. සමහරුන්ට බුදුහාමරන්ගේ බණ අහලත් සිල් රැක ගන්න බැරි වෙලා තියෙනවා. මම අද ඔබට මාතෘකාවක් හැටියට මේ දේශනාව කරන්න හදන්නේ මේ සංඛාර උප්පත්ති සූත්‍රයෙන් කියන්නේ යමෙක් දන හෝ නොදන යම් පින්කමක් කරනවා නම් උපන් ආත්මවල ඒ පින්කමක් කරලා යමක් ප්‍රාර්ථනා කළොත් ඒ ප්‍රාර්ථනාව ditta ධම්ම වේදිනිය වශයෙන් මේ ආත්මෙත් ඒ කුසල විපාකේ ලැබෙනවා. අපරාපරිය වශයෙන් උපපජ්ජ වේදිනිය වශයෙන් සංසාරේ පුරත් ඒ සැප විපාකේ ලැබෙනවා. කෙනෙක් දන හෝ නොදන යම් අකුසල කර්මයක් කළොත් පවක් කළොත් ඒ පාපේ අකුසල විපාකය මැරෙන්න ඉස්සලා මේ ආත්මෙම විඳින්න වෙනවා එයාට. එයාගේ ඇස් දෙකටම පේන්න. ඔය දැන් සමහරු මැරෙන්න කිට්ටුව වයසට ගියාම එක ලෙඩ දුක් වලින් පෙළෙනකොට කියනවා මෙහෙම ඔබ අහලා ඇති. පුතේ සංසාරේ කරපු අකුසල කර්මයක් වෙන්නේ නැති මගේ මේ කකුල කැඩිලා මෙච්චර මං දුක් විඳින්නේ. ළමයෝ මං සංසාර අම්මා කියනවා
පුතේ මං සංසාරේ කරපු කර්ම විපාකයක් වෙන්නේ නැති මේ අංශභාගය හැදිලා මෙච්චර මං දුක් විඳින්නේ. දැන් බලන්නකෝ මගේ අයියටත් මෙහෙම ලෙඩක් නැහැ, මගේ මල්ලිටත් නැහැ, නංගිටත් නැහැ, අක්කටත් නැහැ. ඇයි මට විතරක් මෙහෙම අවුරුදු 7ක් 8ක් තිස්සේ මේ විපාක විඳින්නේ මං? මම මේ ආත්මේ නම් කුඩා භූමියටවත් හිංසාවක් කළා නැහැ. පෙර සංසාරේ කරපු අකුසල විපාකයක් වෙන්න ඇති. එයා ලවනම එයා කියවනවා, පාපෝච්චාරණය කරනවා. යම් අකුසලයක් කරොත් ඒ අකුසලයේ කර්ම විපාකයෙන් මැරෙන්න ඉස්සෙල්ලා මේ ආත්මෙම ලැබෙනවා. මරණින් පස්සෙත් ඒක විපාක විඳින්න වෙනවා. සසර නිවන් දකින්න තෙක් මුගලන් මහරහතන් වහන්සේ ඒකාත්මික අම්මා තාත්තා මරපු කර්ම විපාකයේ හෘදි ප්‍රාතිහාර පාන මහරහතන් වහන්සේ නමක් හැටියට අගතැන්පත් වෙලා බුදුහාමරන්ගේ අගසව් දෙනමගෙන් එක නමක් වෙලා අන්තිමට කොහොමද අපවත් වෙන්නේ? ඇටකටු කුඩු වෙනකන් ගුටි කාලා තමයි අන්තිම පස්චිම භවයකදී කර්ම විපාක විඳලා තමයි අපවත් වෙන්නේ, පිරිනුවම් පෑ. එතකොට රහතන් වහන්සේලාටත් කර්ම විපාක පටිසම් දෙනවා නම් ඔබ හිතනවාද ඔබ කරපු පින්පව් දෙක ඔබට විපාකයක් නොලැබෙයි කියලා? බුදුහාමුදුරුවෝ මේ ටික ශ්‍රී මුඛයෙන් දේශනා කරනවා මෙන්න මේ සංඛාර උප්පත්ති සූත්‍රේ. කොහොමද? මහණෙනි යම් කිසි කෙනෙක් මෙතන කියන්නේ පිනක් කරකෝ. අර මංගේ ඔබට ලැබිච්ච අවුරුදු 60න් ඔබ කඩින පින්කම් කීයක් කරගෙන තියෙනවද කියලා ප්‍රශ්න ඇහුවේ ඔබ පින්කම් කරගත්තු කෙනෙක්ද නොකරගත්තු කෙනෙක්ද කියලා අහන්න. ඔබ ඔබේ ජීවිතයේ අටවිසි බුද්ධ පූජා කීයක් තියලා තියෙනවද? ඔබේ ගමේ පන්සලට ඔබ සලාක දාන අවුරුදු කීයක් දීලා තියෙනවද? ඔබ ඔබේ වයසට අවුරුදු කීයක් මාසෙට පොයවල් 12යි තියෙන. දවස් 365න් පොය දවස් 12යි තියෙන ළමයෝ. එතකොට දවස් 365න් පරලොවක් වෙනුවෙන් දවස් 12ක්වත් සිල් ගන්න වාසනාවක් නැත්තම් මිනිස්සෙක් ඇටියට ඉපදිලා නිකම්ම නාකි වෙච්ච මිනිස්සෙක් වෙනවනේ. නිකම්ම නාකි වෙන මිනිසයාට කියනවා වයෝ වෘද්ධ කියලා. වයසින් නාකි වෙනවා. නිකන් නාකි වෙලා මදි සීල වෘද්ධ, ගුණ වෘද්ධ, තපෝ වෘද්ධ, ප්‍රඥා වෘද්ධ භාවයෙන් අපි වැඩි වෙන්න ඕන මිනිස්සු. ඒවා කරගන්න පුළුවන් මනුෂ්‍යාත්මය විතරයි. මෙන්න මේ සංඛාර උප්පත්ති සූත්‍රයේ මම අර මාතෘකාව කරපු ගාථාවේ මෙහෙම කියනවා. මහණෙනි උසස් මනසක් ඇතුව ඉපදලා යම් මිනිසෙක් ශ්‍රද්ධාවෙන් සමන්නාගත වුණොත්. දැන් ශ්‍රද්ධාව තියෙන කෙනෙකුට තමයි පින්කම් කරන්න පුළුවන්. ශ්‍රද්ධාව නැති කෙනෙකුට පින්කම් කරන්න බෑනේ. මිනිසෙක් ඇටියට ඉපදුනාම උසස් මනසින් පළමුවෙන් වැඩි දියුණු කරගන්න ශ්‍රද්ධාව. මේ සංඛාර උප්පත්ති සූත්‍රයේ කියනවා. මිනිසෙක් හැටියට පොඩි කාලේ ඉඳලා ශ්‍රද්ධාවෙන් සමන්නාගත වෙන්න. ශ්‍රද්ධාව වැඩි වෙන්න පුද්ගලයාගේ ඉබේම සීලය වැඩි දියුණු වෙනවා. ආය සීල් රකින්න ඕනේ ඉබේ සීල් වැඩි වෙනවා. දැන් බලන්නකො ශ්‍රද්ධාවන්තයා මවට සලකනවා, පියාට සලකනවා, තුනුරුවන්ට සලකනවා, ගුරුවරයාට සලකනවා, සියලු ගුණයන්ට ගරු කරන පුද්ගලෙක්. අගුණයට ගරු කරන්නේ නැහැ ශ්‍රද්ධාවන්ත. අපේ රටේ නම් ශ්‍රද්ධාව කියන එක මිනිස්සු දන්නවා. ශ්‍රද්ධාවන්තකම වැඩි වෙන්න පුංචි කාලේ ඉඳලා මේ ශ්‍රද්ධාව පුරුදු වෙන්න ඕන. සද්ධාය සමන්නාගතෝ හෝති. ශ්‍රද්ධාවෙන් සමන්නාගත වෙන්න. ශ්‍රද්ධාවෙන් සමන්නාගත වෙනකොට ඒ පුද්ගලයාගේ සීලය වැඩි දියුණු වෙනවා. සීලය කියන්නේ මොකටද? හිතේ හික්මීම, වචනේ හික්මීම, ක්‍රියාවේ හික්මීම. සිත කය වචනය තුන්දොර සංවර කර ගැනීම. ඒ තුන්දොර සංවර කර ගන්න ශ්‍රද්ධාව ඕනමයි. ශ්‍රද්ධාවෙන් තුන්දොර සංවර කරගත්ත පුද්ගලයා පන්සලේ හිටියත්, ගෙදර හිටියත්, මාකට් එකේ හිටියත් ඒ පුද්ගලයා සිල්වන්තයි. තුන්දොර සංවර කරගත්ත පුද්ගලයා සිතින්, කයින්, වචනයෙන්, සිහිනෙන්වත් රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් අන්ධ වෙන්නේ. වීත රාගේ, වීත දෝෂ, වීත මෝහ කියන කුසල මූලයන් තුල තමයි හිත පවත්වන්නේ. ඒ පුද්ගලයා ශ්‍රද්ධාවෙන් වැඩි වෙන්න සීලයෙන් සමන්නාගත වෙනවා. සීලය වැඩි දියුණු කරන්න ඒ පුද්ගලයාගේ ශ්‍රුතය වැඩි දියුණු වෙනවා. ශ්‍රුතය කියන්නේ බහුශ්‍රුත භාවය. බහුශ්‍රුත භාවය කියන්නේ මේ ඉංග්‍රීසි දැනගන්න එක, භාෂා දැනගන්න එක, විෂයන් පිළිබඳ අවබෝධය ලබා ගන්න එක නෙමෙයි. බුදුහාමුදුරුවෝ මෙතන සුතේන සමන්නාගතෝ හෝති කියලා කියන්නේ මිනිහෙකුට තියෙන ඕන ලොකුම බහුශ්‍රුත භාවය තමයි කර්මය, කර්මඵලයේ පිළිබඳ දැනුම. මොකද්ද කර්මය, කර්මඵලය කියන්නේ? තමන් කරන දෙයට විපාකය මේකයි කියලා දැනගන්න ඕන. ඒක දැනගන්න තියෙන මහතුන් මොකේද? ධර්මයේ විතරයි.
දැන් බලන්න පංච දුෂ්චරිතයේ යෙදෙන පුද්ගලයාට කර්ම විපාක ලැබෙන හැටි ත්‍රිපිටකයේ බුදුහාමුදුරුවෝ මැනවින් පැහැදිලි කරලා තියෙනවා. ඔබ දන්නවාද සත්ව ඝාතනයේ යෙදෙන සත්ව මාංශ අනුභව කරන පුද්ගලයෙකුට කර්ම විපාක 24ක් තියෙනවා. අවලස්සන වෙලා උපදින්න, මන්ද බුද්ධික වෙලා උපදින්න, අන් අය පිළි නොගන්නා වූ, අන් අය සමාජ ඉදිරියේ කොන් වෙන, නිතරම නිന്ദා අපහාස ලබන ජීවිත ලැබෙන්නේ ඔය සත්ව ඝාතනය සහ සත්ව හිංසනය, සත්ව වදය කියන අකුසල කර්ම කරාම. මම එකක් දෙකක් කිව්වේ. අවලස්සන වෙලා උපදින්න, අංග විකල වෙලා, මන්ද බුද්ධික වෙලා, අකල් මරණ වලට ගිහිල්ලා සනීප කරන්න බැරි ලෙඩ දුක් ජීවිත කාලයේම හැදෙන ඒවා තියෙනවානේ. මෙහෙම කර්ම විපාක 24ක් තියෙනවා. එතකොට ප්‍රාණඝාතයෙන් වැළකුණොත් ඒකේ ආනිසංස 24ක් තියෙනවා. හොරකම් කළොත් කර්ම විපාක 14ක් තියෙනවා. හොරකම් නොකර හිටියොත් ආනිසංසත් 14ක් තියෙනවා. ඔබ ගිහිල්ලා බලන්න, ඔය දැන් ගොඩාක් පන්සල් වල තියෙනවා. මගේ ආරාමේ නම් මට මගේ කුටියට ඇතුල් වෙන තැනම ගහලා තියෙන්නේ පන්සිල් බිඳගත්තම ලැබෙන කර්ම විපාකයි, පන්සිල් රැකගත්තම ලැබෙන ආනිසංසයි වෙනම. ඕනනම් මගේ ආරාමෙට ඇවිල්ලා බලන්න, මං වැඩ ඉන්න කුටියේ බිත්තියේ ඉස්සරහම ගහලා තියෙන්නේ මං ওই ටික. මොකද බණ කියලා හැදෙන්නේ නැත්නම් බණ බලලවත් ඉගෙන ගනින්න කියලා. මොකද බණ අහන්න වෙලාවක් නැහැනේ, වෙරි බිසීනි ගොඩක් අයට. බණ අහන්නේ හාල් ගරන ගම, මිඳුළු අතු ගාන ගම, රෙදි හොදන ගම. සමහරු කියන අද හොඳ බණක් ගියා. මං ඒලා මිඳුළු අතු ගා හිටියේ. හරිෂෝ අමිතානන්ද ආඳුරු බණ කි. ඉතින් අතු ගා ඉන්න ගම බණ අහන්න බෑනේ. ඒකට වැඩ දෙකක්. බණ අහන්න ඕන සම්මා සතිය. මහණෙනි, යම් කිසි මනුෂ්‍යාත්මයක ඉපදිච්ච මිනිසෙක් පුංචි කාලේ ඉඳලා අවබෝධයක් ගන්න, මොකද්ද? භාෂා ඥානෙ නෙමෙයි, භාෂා ශාස්ත්‍ර විද්‍යා තාක්ෂණ කියන ඒවා ජීවත් වෙන්න අවශ්‍ය කරන දේවල්. සසර දුකින් නිදහස් වෙන්න ගන්න අවබෝධය තමයි කර්මය, කර්ම විපාකය. මේ කර්මය කළොත්, මේ අකුසල කර්මය කළොත් මේ අකුසල විපාකය තියෙනවා. මේ කුසල කර්මය කළොත් මේ කුසල විපාකය තියෙනවා කියලා ඒ දැනුම පොඩි කාලේ ඉඳලා තියෙන්න ඕන. තේරෙනවද? අද මං හිතන්නේ අපිට නැත්තේ මේක. අපි හිමාලයේ උස කොයිද කියලා කොච්චරද කියලා මෙහෙම ටක් ගාලා කියනවා. නේද? නායකලා ඇල්ලේ ප්‍රමාණය කොච්චරද කිව්වොත්, මහවැලි ගඟේ දීග කොච්චරද කියලා මෙහෙම කරනකොට කියනවා. නමුනුකල කන්දේ උස කොච්චරද කියලා වොත් දැන් මේ වෙලාවට හමන හුළඟේ වේගය කොච්චරද, සූර්ය රශ්මියේ සූර්ය තාපය කොච්චරද, ඇඟේ තියෙන ප්‍රෙෂර් එක කොච්චරද, ඇඟේ ලේවල තියෙන සීනි කොච්චරද කියලා බලන්න මැෂින් අරවම තියෙනවා. නමුත් හිතේ අකුසලයේ කොච්චර තියෙනවද, කුසලයේ කොච්චර තියෙනවද කියලා අපි නිකන්වත් පරීක්ෂා කරලා බලනොත් දවසකට එක සැරයක්වත් නෑ. මහණෙනි, සීල සද්ධාවෙන් සමන්නාගත වෙනකොට සීලය වැඩි දියුණු වෙනවා. සීලය වැඩි දියුණු වෙනකොට මේ බහුශ්‍රත භාවය, ධර්මයේ, කර්මයේ, කර්ම විපාකයේ කියන එක අවබෝධ වෙනවා. ඊළඟට පුද්ගලයා නිකම්ම දෙන්න පුරුදු වෙනවා. ඡාගේන සමන්නාගතෝ. තමන් සතු දෙයක් අනුන්ගේ සැපේ පිණිස අතහරින්න හිතෙනවා. ඇයි එහෙම අතහරින්න හිතෙන්නේ? හැම වෙලාවකම හිතෙනවා මගේ පැවැත්ම තියෙන හුස්මට යනකම් විතරයි. මා සතු දේවල් මට පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ මැරෙනකම් විතරයි. නෑ, සංසාරේ පිනට මට ලැබිලා තියෙන සසර දීපු නිසායි මට ලැබිලා තියෙන දේ තවත් කීප දෙනෙකුගේ ජීවත් වීම පහසු කරවන්න දෙන්න ඕන. දැන් අයියා කෝටිපතියෙක්. චෛත්‍ය හදනවා, පන්සල් හදනවා, ඉස්කෝල හදනවා අයියා. ලෝකෙට පරගාදේ, ගෙදරට මරගාදේ. කෝටි ගණන් වියදම් කරලා මහා පිංකම් කරනවා. නංගි හිඟා කරනවා. නංගිට පොල් අතු ටිකක් කරන් දෙන්නේ නැහැ නේ ගයක් හදාගන්න. මල්ලි කුලී ගියෙක් ඉන්නවා, මල්ලිට ගයක් කරන් දෙන්නේ නැහැ. ඔබ දැකලා ඇති ලංකාවේ මහා දැවැන්ත දානපතියෝ ඉන්නවා. ඒගොල්ලන්ගේම පවුල් වල හිඟා කරනවා, නිකන්වත් දෙන්නේ නැහැ. පන්සල් වලට ගොඩ ගහනවා. මං පන්සල් වලට දෙන්න එපා කියලා නෙවෙයි. ඒ මොකද හිතේ දන් දීමේ පුරුද්දක් නැහැ. එක බඩවැල කඩාගෙන ආපු නංගි හිඟා කද්දී අයියට පුළුවන් ද තව දෙනෙක් චෛත්‍යයක් හදන්න? හදන්න පුළුවන්. නමුත් හිතෙන්න ඕන මගෙත් එක්ක පොඩි කාලේ ඉඳලා වැලි සෙල්ලම් කරපු නංගි නේද? මම සුපිරි වලව්වක සුපිරි පැලැස්සයක ජීවත් වුණත්, මාලිගාවක ජීවත් වුණත් මගේ නංගි දුක් විඳිනවා නම්, මගේ මල්ලි දුක් විඳිනවා නම් මගේ සල්ලි වලින් ඇති වැඩේ මොකද්ද කියලා එකෙකුටවත් හිතෙන්නේ නැහැ නේද? සල්ලි තිබුණාට දන් දෙන්න බෑ.
ධනසේනා සම්පත් තිබුණට දන් දෙන්න බෑ. දන් දෙන්න හිතක් තියෙන්න ඕන. ඡාගේන සමන්නාගතෝ හෝති. ත්‍යාගවන්ත භාවය කියන එක භවෙන් භවයට පුරුදු වෙලා තියෙන්න ඕන. ඔය දැන් සමහර ඉන්නවා දුප්පත් මිනිස්සු ඉන්නවා යාළුවෙක් ගෙදරට ආවොත් පොල්ලතු පැලේ ඉන්නේ ගොම ගාලා ඉන්නේ. යාළුවෙක් කන වෙලාවට ආවොත් එන්න මගේ කැමරේක තියෙන දෙන්න බෙදාගෙන කමු. තියෙන කැමරේක දෙක බෙදාගෙන කමු. සමහරු කියනවා මං කාලා එනකම් පොඩ්ඩක් එළියෙන් ඉන්නකෝ. එයා කියනවා එයාගේම යාළුවාට මං කාලා එන්නම් එළියේ ඉන්න පොඩ්ඩක් මම එනකම් පත්‍රේ බලන්න. එයා අහන සමහරු ඉන්නවා ඔය පොඩි ළමයි ඉන්නවා ටොපි එකක් දුන්නොත් අයියට නංගිටත් භාගයක් දෙනවා. සමහර ළමයි ඉන්නවා දෙන්න කියලා කිව්වත් බිම පෙරලිලා කෑ ගන්නවා දෙන්නේ නැහැ. මේ ත්‍යාගවන්ත භාවය කියන එක භවෙන් භවයට එන එක. මහණෙනි ඡාගේන සමන්නාගතෝ. මේ දන් දෙන්න නම් යමක් Taman සතු දෙයක් අනිත් අයත් එක්ක බෙදා හදාගෙන පාවිච්චි කරන්න නම් අනිවාර්යෙන් අපිට සංසාරේ පුරුද්දක් තියෙන්න ඕන. එතකොට ශ්‍රද්ධාවෙන් සමන්නාගත වෙන්න ඕන, පින්කම් කරන්න, සීලයෙන් සමන්නාගත සිල්වන්තකම වැඩි වෙන්න තමයි පුතා සිල්වන්තකමේ අගය තේරෙන්නේ. දැන් හාමුදුරුවෝ ඊටිපන්දන් අඳුම්බුරු කාලද මේ ඉන්නේ. ඕගොල්ලන්ට හිතෙන හිතවිලිමයි අපිට හිතෙන්නේ. ඕගොල්ලන්ගේ හිතට එන ආශාවල්ම තමයි අපේ හිතවලට එන්නේ. ඕගොල්ලන්ට කරන්න පුළුවන් හැම දෙයක්ම අපිට කරන්නත් පුළුවන්. හැබැයි ඇයි ඒ පැත්තට හිත ඇදෙන්නේ නැත්තේ? සංසාරේ මේක දුක බව කොයියම් ආත්මයක හරි වැටහිලා තියෙනවා. වැටහිච්ච පුද්ගලයෝ ගිහි ජීවිතේ හිටියත් පැවිදි ජීවිතේ හිටියත් හැම වෙලාවකම ශ්‍රද්ධාවෙන් පින්කම් කරනවා. සීලය බිඳගන්නේ නැහැ, සීල් රැක ගන්නවා. ඒ සීල් රැකගන්නේ අනුන්ට පෙන්වන්න නෙමෙයි, තමන්ගේ ආත්ම විමුක්තිය සඳහා. මම නිකන් කියනවා ඔය දැන් සමහරලාට ලංකාවේ තියෙනවා ඔය හන්දිවල 3 wheel park කියලා. නේද? පුංචි මේ 3 රෝද රථ තියෙන සංගම් තියෙනවා. ඔබ දන්නවද ඔය 3 රෝද රථ සංගමයක 25 දෙනෙක් හිටියොත් 24 දෙනෙක්ම බොනවා. 24 දෙනෙක්ම සිගරට් බොනවා. ගංජා ගන්නවා, ආරවම කරන කට්ටිය ඉන්නවා. හැබැයි ඔය පාක් එකේ එක ළමෙක් ඉන්නවා. එයා 3 wheel එක තියාගෙන ඉන්නේ. එයා අර අයත් එක්ක එකට ඉන්නවා, එකට විනෝද වෙනවා, ඔක්කොම කරනවා. සිගරට් බොන්නෙත් නැහැ, ගංජා බොන්නෙත් නැහැ, අරක්කු බොන්නෙත් නැහැ. ඒ දුසිරිතට ඇදෙන්නේ. ඇයි ඇදෙන්නේ නැත්තේ? සංසාරේ පුරුද්දක් තියෙනවා සිත කය වචනේ සංවර කරගෙන. ඒ සංවර පුද්ගලයා අපායේ තිබ්බත් සිල් බිඳ ගන්නෑ. අපායේ හිටියත් එයා සිල් බිඳ ගන්නෑ. කොතන හිටියත් එයාගේ සීලය එයා විහිං එයාගේ හිත විහිං ආරක්ෂා කරලා එයාව පෝෂණය කරනවා. ඒ නිසා භවෙන් භවයට අපි ශ්‍රද්ධාව වැඩි දියුණු වෙන විදිහට පින්කම් කරන්න පුරුදු වෙන්න ඕන. ශ්‍රද්ධාව වැඩි වෙනකොට සිල් වැඩි වෙනවා. සිල් වැඩි වෙනකොට බෞද්ධ භාවයේ කර්ම විපාකයේ තේරෙනවා. කර්ම විපාකයේ තේරුම් ගන්න ත්‍යාගවන්ත භාවයේ වැඩි වෙනවා. ත්‍යාගවන්ත භාවය වැඩි වෙන්න අවසානයේට ඇති වෙන එක තමයි පඤ්ඤාය සමන්නාගතෝ හෝති. පවෙන් වැළකී පිනෙන් පිරි ජීවිතයක් ගතකරනද ඔහුට ප්‍රඥාව ඇති වෙනවා. ඒ නිසා අපිට ප්‍රඥාව ඇති වෙන්න ඕන රස්සාවක් කරන්න නෙවෙයි. රස්සාවක් ඇතත් නැතත් අපි මැරෙනවා. කන්න ඇතත් නැතත් අපි මැරෙනවා. භවභෝග සම්පත් මල්ලි තිබුණත් නැතත් මැරිලා යනවා. ගේ දොර ඉඩකඩම යාන වාහන තිබුණත් අපි මැරෙනවා, නැතත් මැරිලා යනවා. අපිට ප්‍රඥාව තියෙන්න ඕන සසර දුක් නිවා ගන්න. මේ සසරෙහි දුක් විඳින එක නතර වෙන්න නම් ප්‍රඥාව වැඩි දියුණු කරන්න ඕන. මොකද සීල සමාධි ප්‍රඥා වැඩි දියුණු කරගෙන සසර දුකෙන් නිදහස් වෙන්න ඒ පිනම අපිට උපකාර වෙනවා. ඒ නිසා මේ වස්සාන කාලේ වස් සමාදන් වෙච්ච මහා සංඝරත්නයට භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සියලු දෙනාට මේ 3 මාසෙම බණහන මුළු ලෝකේ බෞද්ධයන් අබෞද්ධයන්ට පළවෙනි ධර්ම දේශනාවෙන් ධර්ම දානමය පින කරගන්න අද දායක පිරිසට වාසනාව ලැබුණා. අද පොයේ පහුවෙලා පළවෙනි දවසේ. එසා අද මේ වගේ දවසක මෙවන් ධර්ම දානමය පින්කම සිද්ධ කරගත්ත මේ රත්තරන් දෙමව්පියන්ට, මේ තරුණ දරුවන්ට, ලාබාල පුංචි දූපතුන්ට උපදින ආත්මවල සද්ධර්මය අවබෝධ වේවා. දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය අවබෝධ වෙලා සසර දුකින් නිදහසී කෙලවර නිවන් දකින්නට අද මේ ලෝකයේ පුරා සිදු කරන ධර්ම දානමය පින ඔබට
සසර දුක් නිවා ගන්නට උපකාර වේවායි එක සිතින්ම ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති.